අද අපි කතා කරන්නේ ප්‍රොඩක්ෂන් එක මේ වෙනකොට නැවතිලා තියෙන හැබැයි වාහන පිස්සන්ගේ ආගමක් වෙච්ච Mitsubishi Evolution. Ladies and gentlemen, welcome. Absolutely spot on. ලාසි බොකිවෝ මේ කාරකට ගොඩක් ආසෙන්නේ මේකේ performance වලට ඒ වගේම මේකේ තියෙන aggressive look එකට ඒ වගේම මේක rally වලට ඒ වගේම drag race racing drifting ඒ වගේම hill climb racing ඒ වගේම මේක හැම අතකින්ම දක්ෂකම් පේන මේක all rounder කෙනෙක් විදිහට හඳුන්වන්නත් පුළුවන් මේ එවෝ පටන් ගන්න 1992 1992 ඔක්තෝබර් වලදී තමයි ඉස්සල්ලාම එවෝ ෆස්ට් ජෙන් එක රිලීස් වෙන්නේ මේ 1992 ට ඉස්සල්ලා තිබ්බ Mitsubishi Lancer වලට මේක වෙනස්ම හැඩයක් ගත්තා මොකද කියනවා නම් මේකේ තිබ්බ ඇග්‍රෙසිව් ලුක් එක මේ Mitsubishi series එකේ මුල ඉඳලා අගටම ආවේ inline 4 cylinder turbocharged 2.0 liter engines මේ evo වල ෆස්ට් ජෙන් ඉඳලා 9 ජෙන් වෙනකන් ආවේ 4G63 කියන engine එක ටෝක් එක නිව්ටන් මීටර්ස් 309ක් සහ horse power 244ක power එකකුත් එක්ක මේක top speed පැයට කිලෝමීටර් 228ක් මේ කාර් එක all wheel drive. තවත් මේ engine එක ගැන කියනවා නම් මේ engine එක DOHC ඒ කියන්නේ double overhead camshaft. ඒ කියන්නේ මේ engine එකට camshaft දෙකක් තියෙනවා. ඒ කියන්නේ එක cylinder head එකකට camshaft දෙකක් වදිනවා. එතකොට මේ එක camshaft එකකින් වෙන්නේ intake එක අනිත් එකකින් වෙන්නේ exhaust එක. එතකොට මේ එක camshaft එකකින් වෙන්නේ intake එක අනිත් එකකින් වෙන්නේ exhaust එක. මේ 1992 රිලීස් වෙච්ච Evo 1 එකේ version දෙකක් ආවා. පළවෙනි එක RS Rally Sports දෙවෙනි එක GSR Grand Sport Rally. මේ Rally Sports ඒ කියන්නේ RS කියන version එක වැඩිපුරම ගත්තේ rallies වලට. මේ කාර් එකේ power windows තිබ්බේ නැහැ, power seats තිබ්බේ නැහැ, ABS තිබ්බේ නැහැ, rear wiper තිබ්බේ නැහැ. ඒ වගේම මේකේ තිබ්බේ ඇත්තටම කියනවා නම් සීට් සහ වීල්ස් විතරයි. ඒ වගේම මේ RS කියන version එක GSR කියන version එකට වඩා කිලෝ 70ක් බරින් අඩුයි. මේ දේවල් එක්ක 1992 රිලීස් කරපු මේ වාහනේ 1903 වෙනකොට අවුරුද්දක් කාල පරාසය ඇතුළත වාහන 5000ක් විකුණුණා. ඒත් එක්කම 1994 ජනවාරි වල Evo 2 එක රිලීස් වෙනවා. මේ Evo 2 එකේ Evo 1 එකට වඩා appearance එක සහ performance කියන දෙකම වෙනසක් වෙලා තිබ්බා. appearance අතින් ගන්නවා නම් මේකේ body work එක ඒ වගේම පිටිපස්සේ ලොකු spoiler එක. performance අතින් ගන්නවා නම් මේ කාර් එකේ horsepower එක කලින්ට වඩා වැඩි. මේ කාර් එකේ 252ක horsepower එකක් තියෙනවා. ඒ වගේම torque එක සමානයි 309. මේ කාර් එකේ 5 speed manual transmission එකක් ආවා. ඒ වගේම මේ කාර් එකේ handling කලින්ට වඩා ගොඩක් improve වෙලා තිබ්බා. මේ Evo 2 එක රිලීස් කරලා අවුරුද්දකට පස්සේ Evo 2 එකටත් වඩා performance වැඩි කරලා සහ appearance එක වෙනස් කරලා 1995 පෙබරවාරි වෙද්දී Evo 3 එක රිලීස් වෙනවා. මේ වෙද්දී Evo එකේ රූපේ පොඩ වෙනස් වෙන්න ගත්තා. මේකේ radiator cooling system එකට ඒ වගේම intercool එකට සහ brake වලට අවශ්‍ය එයා intake එක ගන්න මේකේ nose molding එක වෙනස් කරපු නිසා මේ කාර් එකට අමුතුම aggressive look එකක් හම්බුණා. අපි දැන් යන්නේ Evo ලගේ ඊළඟ ජෙනරේෂන් එකට Evo 4 1996 අගෝස්තු රිලීස් වෙන මේ Evo 4 එක කලින් ජෙනරේෂන් වලට හාත්පසින්ම වෙනස්. මේ කාර් එකේ appearance එක සහ performance කලින් ජෙනරේෂන් වලට සෑහෙන වෙනස්. මේකේ appearance එක ගැන ගන්නවා නම් මේ Evo 4 එකේ front bumper එකේ ලොකු fog lamp දෙකක් ඒ වගේම පිටිපස්සට යනකොට පිටිපස්සේ tail lamp දෙක third gen වලට මේ Evo 4 එකේ ගොඩක්ම වෙනස් වෙලා තිබ්බා. ඒ වගේම කලින්ට වඩා ලොකු spoiler එකක් හම්බ වෙලා තිබ්බා. RS සහ GSR කියන version දෙකටම පොදු ආපු අලුත්ම twin scroll turbocharger එක සහ කලින්ට වඩා performance වැඩි tune කරපු 4G63 engine එකේ 6500 rpm වලදී horsepower 276ක් සහ ඒ වගේම rpm 4000 දී torque එක newton meters 330ක් ආපු නිසා මේ කාර් එකේ performance කලින් generation වල වඩා වැඩි දියුණු වෙලා තිබ්බා. ඒ වගේම මේ Evo 4 එකේ ආපු brace bars ඉඳලා කාර් එකේ ඇසී එකේ ශක්තිමත් භාවය ඉස්සලට වැඩි වෙලා තිබ්බා. ඒ හින්දා මේ කාර් එකේ performance ඒ වගේම stability වගේම handling ඉස්සල්ලා generation වලට වඩා වැඩි වුණා. තවදුරටත් අපි Mitsubishi Evolution 4 එක ගැන කතා කරනකොට මේ Mitsubishi ලා Evolution 4 එකට හඳුන්වලා දීපු විශේෂම දෙයක් තමයි active yaw control. ඒ කියන්නේ AYC කියන ටෙක්නොලොජි එක. මේකට තව නමකින් කියනවා නම් torque vectoring. ඒ කියන්නේ engine එකෙන් ලබා දෙන torque එක differential එකක් මාර්කෙන් කාර් එකේ wheels වලට ලබා දෙන නිසා මේ කාර් එකේ wheels වලට ලැබෙන torque එක වෙනම වෙනස් කරගන්න පුළුවන් හැකියාව හම්බුණා. ඒ වගේම තවත් එකක් තමයි torque steering function එක. මේ torque steering function එකේ තියෙන්නේ සාමාන්‍ය front wheel drive car එකක් accelerate කරද්දී front wheels එක දිශාවකට හැරෙන්න බලනවා. හැබැයි මේ torque steering function එක නිසා මේ තත්ත්වය මගහරව ගන්න හැකි වෙනවා. මෙන්න මේ හැම දෙයක්ම හින්දා Evolution 4 කියන වාහනේ
ලෝකේ පුරාම ප්‍රචලිත වෙච්ච වාහනයක් බවට පත්වෙන ඒවිති. ඒව 4 එකට පස්සේ ඒව 5 එක රිලීස් වෙන 1998 ජනවාරිවල. ඒව 5 එක හැදුනේ ඒව 4 එක ඉන්ස්පයර් කරගෙන ලොකු වෙනසක් වුණේ. නමුත් ඒව 5 එකේ තමයි ඒව සීරීස් එකේ ඉස්සෙල්ලාම බ්‍රෙම්බෝ බ්‍රේක් සහ රෙකාරෝ සීට්ස් ආවා. ඒ වගේම තිබු විශේෂ දෙයක් තමයි ෆ්‍රන්ට් බම්පර් එකේ ෆ්ලෙයර්ඩ් ආච් එක සහ රියර් ස්පොයිලර් එක ඇලුමිනියම් ඇඩ්ජස්ටබල් එකක් විදිහට තිබ්බේ. කලින්ට වඩා මේකේ රිම් සයිස් එක වෙනස් වුණා. ඒ කියන්නේ ඉස්සලා තිබ්බේ රිම් සයිස් එක අඟල් 16, ඒව 5 එකට එද්දී අඟල් 17 වුණා. ඒත් එක්කම මේකේ හෝස් පවර් 276ක් සහ නිව්ටන් මීටර්ස් 373ක ටෝක් එකක් හම්බුණා. හරියටම අවුරුද්දකින් 1999 ජනවාරි එවෝ 6 එක රිලීස් වෙනවා. මේක අයින් වර්ෂන් එකට වඩා වෙනස් ටිකක් වෙනස්. මේකේ ඉන්ටර්කූල් එක සහ ඔයිල් කූල් එක කලින්ට වඩා ටිකක් ලොකුයි. ඒ වගේම අලුත් පිස්ටන් දාලා තිබ්බා. මේකේ හෝස් පවර් සහ ටෝක් එක කලින් වගේම 276 හෝස් පවර් සහ නිව්ටන් මීටර්ස් 373යි තිබ්බේ. ඉස්සෙල්ලා මම කියවනේ මේ Evo 6 එකේ RS GSR වලට අමතරව මේ Evo 6 එකේ ස්පෙෂල් එඩිෂන් එකක් ආවා. මේක නම් කළේ ටොමි මැකිනන් එඩිෂන් කියලා. ඇත්තරම කියනවා ටොමි මැකිනන් කියන්නේ හොඳ රැලි ඩ්‍රයිවර් කෙනෙක්. 1996, 97, 98, 99 Evo 3, 4, 5, 6 කියන කාස් තුනෙන්ම මෙයා වර්ල්ඩ් රැලි චැම්පියන්ෂිප් එකේ ඩ්‍රයිවිං ටයිටල් එක වින් කරලා තියෙනවා. අන්න ඒකින්ද ටොමි මැකිනන්ට ගෞරවයක් විදියට ටොමි මැකිනන් එඩිෂන් එක ඒගොල්ලෝ රිලීස් කරනවා 1999 දෙසැම්බර්. මේ කාර් එකේ වෙනස් බම්පර් එකක් තිබ්බේ. ඒ වගේම රතු සහ කළු වලින් රෙකාරෝ සීට්ස් තිබ්බා. ඒ වගේම මේකේ දකින්න තිබ්බ විශේෂම දෙයක් තමයි T. මැකිනන් ලෝගෝ එක මේ කාර් එකේ සීට්ස් වල එම්බෝස් කරලා තිබ්බා. ඒ වගේම 17 inch white inky wheels තමයි මේකට දාලා තිබ්බේ. මේ Evo 4, 5, 6 වල තිබ්බ fog light එක Evo 7 එකේදී අයින් වෙනවා. Evo 7 එක රිලීස් වෙනවා 2001 අගෝස්තු වල. මේ කාර් එකේ ඉස්සෙල්ලා තිබ්බ active yaw control වෙනුවට active center differential. ඒ වගේම මේ active center differential ටෙක්නික් එක හින්දා හොඳ all wheel drive experience එකක් ගන්න ඩ්‍රයිවර්ට පුළුවන් වුණා. මේ කාර් එකේ එන්ජින් එක පැත්තෙන් ගන්නවා නම් 4G63 එන්ජින් එක ලොකු වෙනසක් වුණේ නැහැ. නිව්ටන් මීටර්ස් 385ක් සහ හෝස් පවර් එක 276ක් තිබ්බේ. ඒ වගේම මේකේ අලුතෙන් version එකක් ආවා GTA. මේක ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් තියෙන කාර් එකක් විදිහට තමයි එලියට ආවේ. මේ දේවලුත් එක්ක 2003 ජනවාරි රිලීස් වෙනවා Evo 8 එක. මේකේ කලින්ට වඩා ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තිබෙන එන්ජින්ස් වල. නමුත් මේකේ FQ සීරීස් එකක් රිලීස් වෙනවා. මේකේ FQ සීරීස් එකේ හෝස් පවර් කලින් RS සහ GSR කියන versions වලට වඩා වැඩි. මේකේ FQ 300, FQ 320, FQ 340, FQ 400 සීරීස් එකක් රිලීස් වෙනවා. මේ හැම එකේම එකින් එකට හෝස් පවර්ස් වැඩි. පිළිවෙලට 305ක්, 325ක් සහ 345ක් සහ අන්තිමට FQ 400 සීරීස් එකේ හෝස් පවර් 405ක් එනවා. ගොඩක් අය දන්නවා YouTube එකේ තියෙන Top Gear channel එක. මේක BBC එකේ ටෙලිවිෂන් සීරීස් එකක්. ඔයා Top Gear channel එකට ගියොත් දැන් බලා ගන්න පුළුවන්. අපි දැන් මෙන්න මේ පෙන්වන විදිහට FQ 400 සීරීස් Evo එකක් Lamborghini Murcielago එකකුත් එක්ක track එකේ ටයිටයි යනවා. මේකේ කොහොම හරි අන්තිමට Lamborghini Murcielago එකේ track time එක උනේ විනාඩියයි තප්පර 23.7යි. Evo එකේ විනාඩියයි තප්පර 24.8යි. තප්පර 1.1ක වෙනසක් විතරයි තිබ්බේ. ඒ වගේම මෙතන track record එකෙන් ඒගොල්ලන්ට අනාවරණය වුණා. ඒ වෙනකොට ඒ track record වල තිබ්බ Audi RS4 සහ Porsche 911 Carrera Force එකට වඩා මේ FQ 400 series එකේ timing අඩුයි කියලා. අපි එනවා Evo 9 එකට. 2005 මාර්තු 3 රිලීස් වෙන මේ Evo 9 එක පුරුදු පරිදි 4G63 එන්ජින් එක සහ inline 4 cylinder වාහනයක් විදිහට තමයි එළියට එන්නේ. ඒ වගේම මේකේ හෝස් පවර් 287ක් සහ ටෝක් එක කලින්ට වඩා ටිකක් වැඩි. 392යි නිව්ටන් මීටර් සීජ තමයි සඳහන් වෙන්නේ. ඔයාලා දන්නවා ඇති අශාන් සිල්වා. අපේ ලංකාවේ ඉන්න සුපිරිම මෝටර් රථ ධාවන ශූරයෙක්. අශාන් සිල්වා ඩ්‍රයිව් කරන Evo 9 එක. පොඩි ක්ලිප් ටිකක් තියෙනවා බලන්න. බලන්න ඕන ලින්ක්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ගිහිල්ලා බලන්න. ඊට පස්සේ Evo 9 එකේ වැගන් එකක් එනවා. එපිසෝඩ් එකේ අන්තිම. Evo 10 එකේ දෙනවා 2007 ඔක්තෝබර්. මේක තමයි Evo ලගේ ෆයිනල් එඩිෂන් එක Evo
වල නමුත් මේක තියෙන එන්ජින් එක 4G63 එන්ජින් එක නෙමෙයි මේක තියෙන්නේ OB11T කියලා වෙනම එන්ජින් එකක් මෙච්චර කල්ලාවේ 4G63 එන්ජින් එක නමුත් මේ Evo 10 එකේදී මේක වෙනස් කරනවා OB11T සහ මෙච්චරකල් 1-9 Evo series එක exterior design උනේ ජපාන් වල. නමුත් මේ 10 එකේදී exterior design එක එන්නේ යුරෝප් වලින්. මේ engine එකත් සහ මේ body design එකත් එක්ක මේක කලින් series වලට ලොකු වෙනසක් තියෙනවා. සහ මේක කලින් series වලට ටිකක් පළලින් වැඩි. engine එක 2 liter 270 horsepower එක්ක මේකට හම්බුනේ 6 speed TC SST. ඒ කියන්නේ twin clutch ස්පෝර්ට්‍රොනික් ශිෆ්ට් ට්‍රන්ස්මිෂන් එක 2015 මිට්සුබිෂි එක අනවුන්ස් කළා. තව ඒගොල්ලෝ කාර් 1600කින් මිට්සුබිෂි එවලූෂන් X එකේ ප්‍රොඩක්ෂන් එක නවත්තනවා කියලා. මේක අන්තිමට ආපු ප්‍රොඩක්ෂන් එකේ කාස් තිබ්බේ 1600. මේ 1600න් කීවෙනි කාර් එකද කියන එක මේ කාර් එකේ සෙන්ටර් කන්සෝල් එකේ මැද හරියටම ගහලා තිබ්බා. ලංකාවේ මේ කාර් 1600න් දෙකක් තියෙනවා. එකක් තමයි 875 වෙනි වාහනේ. 1600 ප්‍රඩක්ෂන් එක ගොල්ලන්ගේ 2016 නවතිනවා. ඊට පස්සේ එවලූෂන් සීරිස් එක ඉවරයි. මිට්සුබිෂි එවලූෂන් සහ මිට්සුබිෂි ලාන්ස කියන ප්‍රඩක්ෂන් දෙකම ඒගොල්ලෝ 2016 නවත්තා. 1992 ඉඳලා 2016 වෙනකන් එවලූෂන් 1 ඉඳලා එවලූෂන් 10 වෙනකන් අවුරුදු 24ක ඉතිහාසයක් 2016 නැවතුවම ගොඩක් අයට මේකේ ප්‍රශ්නවත් වුණා. ඒ අහපු ප්‍රශ්න වලින් ප්‍රශ්න 3ක් ඒගොල්ලෝ මිට්සුබිෂි කම්පැනි එකෙන්ම අදහස් දක්වලා තියෙනවා ඒකට. අපි බලමු මොනවද කියලා තියෙන්නේ කියලා. තවමත් මිට්සුබිෂි ලාන්සර් එක හෝ ලාන්සර් එවලූෂන් හදනවද? ඒගොල්ලෝ දෙයකට දීපු උත්තරේ තමයි නැහැ. අපි මිට්සුබිෂි හෝ ලාන්සර් එවලූෂන් එක හදන්නේ නැහැ. මොකද නමුත් ඒගොල්ලෝ කියනවා චීනය සහ තායිවානයේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ ලාන්සර් එවලූෂන් X එකට කියලා. ඊට පස්සේ කට්ටිය ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි ලාන්සර් මිට්සුබිෂි හෝ මිට්සුබිෂි එවලූෂන් එක ඇයි ඒගොල්ලෝ ඉස්සරහට කන්ටිනියු කරන්නේ නැත්තේ කියලා. ඒකට ඒගොල්ලෝ දෙන හේතුව තමයි පාරිභෝගිකයන්ගේ කාර්යක්ෂමතාවය හා කාර්යබහුලභාවය හින්දා ඒගොල්ලෝ ගොඩක්ම හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන වලට යොමු වෙනවා. අන්න ඒක හින්දා එවලූෂන් සීරීස් එක නැවතුවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. අන්තිම ප්‍රශ්නට යන්න. අන්තිම ප්‍රශ්නේ තමයි හැම එක GMC වෙලා වගේ ඩිෆෙන්ඩ් එක ආයිමත් අලුතෙන් 2020 වගේ සුප්‍රා එක නවත්තලා තියලා අලුතෙන් 2020 වගේ අන්තිමටම අහන ප්‍රශ්නේ තමයි මිට්සුබිෂි එවලූෂන් හෝ ලාන්සර් එක ආයිමත් එනවද? ඒකට ඒගොල්ලෝ දෙන උත්තරය තමයි ලාන්සර් හෝ ලාන්සර් එවලූෂන් එක නැවත ගෙන ඒමට කිසිදු සැලසුමක් නැත. මිට්සුබිෂි ක්‍රොස්ஓවර් සහ මිට්සුබිෂි E-concept එක මත පදනම් වෙච්ච වාහන තමයි මේගොල්ලෝ ගෙන්නන්නේ. සෝචනීය තත්ත්වයක්. කරන්න දෙන්න ඒක තමයි ඒගොල්ලන්ගේ මතය. යන්න එපා. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න මිට්සුබිෂි එවලූෂන් අදගෙනාවේ අපේ 3 වෙනි එපිසෝඩ් එක. ඔයගොල්ලෝ කැමති කාස් තියෙනවා අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම බලලා නිකන් යන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි මේක ලොකු මහන්සියක් කියලා කරන්නේ. හොඳ රිසර්ච් කරලා මේක කරන්නේ. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. අනිවාර්යෙන් ෂෙයා කරන්න. දන්නේ නැති අයට කියන්න. හැමදාම ඉරිදට අපිත් එක්ක සෙට් වෙලා ඉන්න අලුත් කාර් එකකින් මේ වගේ ඉන් ඩීටේල් කතා කරන එපිසෝඩ් එකකින් අපි එනවා. එහෙනම් අපි ගිහින් එන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න.